ශාක හා සත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය. ජීව විද්‍යාවට අදාළ වන 10 ශ්‍රේණියේ පාඩම. අපි එහෙනම් මේ පාඩම පිළිබඳ තොරතුරු ටිකක් සාකච්ඡා කරලා බලමු. 1632-1723 කාලයේ ජීවත් වූ නෙදර්ලන්ත ජාතික ඇන්ටන් වෑන් ලිවන්හුක් කියන විද්‍යාඥයා තමයි විශාලනය පිළිබඳව මූලිකම සංකල්පය ලෝකෙට ගෙනාවේ. එතකොට එයා තමයි මේ සරල ආලෝක අන්වීක්ෂක. ඒ කියන්නේ අත්‍තරම අපි කිව්වොත් මේක අත්කාචයක් වගේ එකක් නිර්මාණය කළේ. ඔබට මේ එහි ව්‍යුහය තමයි මේ දැක්වෙන්නේ. මේ තමයි ඇන්ටන් වෑන් ලිවන්හුක්. මේ තමයි එයා හදපු මේ අන්වීක්ෂයම නැත්තම් කාචය. ඔබට ඒ කොයිතරම් ප්‍රමාණවත්ද කියන එක මේ පින්තූරයෙන් පේනවා. මේ ඇහැ ළඟට තියාගෙන බලලා තියෙන්නේ මේ කුඩා එකක්. මෙහි විශාලයි වගේ පෙරුණට විශාලමය ව්‍යුහයක් නෙමෙයි. නැත්තම් නිපැයුමක් නෙමෙයි. ඊටාම සරල නිපැයුමක්. නමුත් මේ වෙනකොට ලෝකේ විශාලනය කියන සංකල්පය බිහි වෙලා තිබුණේ නැහැ. කියන්නේ යමක් පියවියසින් දැක්කේ එහි තිබෙන ප්‍රමාණයටමයි. එහෙනම් මේ පියවියසින් දකින ප්‍රමාණය ගුණනය වීමක් සිදුවීමට මූලික අඩිතාලම ඇති කළේ මෙන්න මේ ඇන්ටන් වෑන් ලිවන්හුක් කියන විද්‍යාඥයා. ඉතින් මේ නිසා තමයි පුතේ 1665 වෙනකොට රොබර්ට් හුක් කියන විද්‍යාඥයා වඩා වැඩි විශාලනයක් සහිත අන්වීක්ෂයක් නිර්මාණය කරන්නට පෙළඹුණා. එහෙම නැත්නම් ඒ සඳහා පදනමක් සකස් වුණා. මේ තියෙන්නේ රොබර්ට් හුක් විසින් නිර්මාණය කරන ලද ආලෝක අන්වීක්ෂය. එතකොට මෙන්න මේ ආලෝක අන්වීක්ෂයෙන් තමයි පළමු වරට සෛලය කියන සංකල්පය ලෝකයට හඳුන්වා දෙන්නට පදනම ඇති වුණා. පොරොප්ප කැබැල්ල. විද්‍යාගාරයේ තියෙනවා ඇබ. රබර් ඇබය සහ පොරොප්ප ඇබය. එහෙනම් පොරොප්ප කියන ඇබය සැහැල්ලු ශාකමය කොටසකින් හදාගත්තු ඇබයක්. එතකොට එහි ඊතා තුනි පෙත්තක්, සියුම් පෙත්තක් කරගෙන මෙයා හදපු අන්වීක්ෂයට දාලා බලපුවාම මෙන්න මේ ආකාරයට නිරීක්ෂණය කරන්නට ලැබුණා. එතකොට එවැනි නිරීක්ෂණයකදී ඔහුට නිරීක්ෂණය කරන්නට ලැබුණේ මේ කොටු වැනි ව්‍යුහය. ඒ කියන්නේ සිදුරු ගණනාවක් සහිත කුටීර වැනි ව්‍යුහය. ඉතින් මේ කුටීරවලට කියන නමක් විදිහට තමයි සෙල් කියන වචනය ඉදිරිපත් වෙන්නේ. එහෙනම් සෙල් කියන එක තමයි සිංහලයට සෛල කියන නම ඇති වෙන්නේ. ඉතින් මෙන්න මේ ඇන්ටන් වෑන් ලිවන්හුක් ලෝකයට දායාද කළ විශාලනය කියන සංකල්පය කාලයත් සමග නිර්මාණාත්මකව ගොඩනැගිලා. එහෙම ගොඩනැගිලා විවිධාකාරයේ අන්වීක්ෂ නිර්මාණය කරලා ඒ අන්වීක්ෂ වලින් ශාක හා සත්ව දේහවල කොටස් නිරීක්ෂණය කරන්නට විවිධ විද්‍යාඥයන් කටයුතු කරා. එහෙම නිරීක්ෂණය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට 1839 විතර වෙනකොට ස්ලයිඩන්, ස්වාන් සහ රැඩොල්ෆ් වර්කව් කියන විද්‍යාඥයෝ තුන්දෙනා එකතු වෙලා ඉදිරිපත් කරනවා සෛලවාදය කියන සංකල්පය. දැන් ඔබ දන්නවද පුතේ සෛලවාදය මේ වාදයක් කියලා කියන්නේ බොහෝ දෙනෙක් පිළිගන්න සියලු දෙනාම පිළිගන්නේ නැති මතයක්. එතකොට සෛලය පිළිබඳ සියලු කරුණු අනාවරණය කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ මේ වෙනකොට නිර්මාණය කරන ලද අන්වීක්ෂවල. ඉතින් සෛලවාදයේ එන වැදගත්ම සංකල්ප කීපයක් තමයි අපි දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි සෛලයක් කියන්නේ ජීවියෙකුගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය. ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය කියලා කියන්නේ ජීවී දේහයක් තැනිලා තියෙන කුඩාම ඒකකය. එතකොට අපි කියනවා එකට ව්‍යුහමය ඒකකය කියලා. කෘත්‍යමය ඒකකය කියලා කියන්නේ කිසියම් කාර්යයක් කරන්නට පුළුවන් වෙන මට්ටමේ තිබෙන කුඩාම ඒකකයක් සෛලය. ඉතින් ඒ වගේම තමයි සියලුම ජීවීන් සෛල එකකින් හෝ ඊට වැඩි ගණනකින් නිර්මාණය වෙලා තියෙනවා කියන කරුණ. ඒ වගේම සියලු සෛල පවත්නා සෛල වලින්ම පැන නැගී ඇත නැත්නම් නිර්මාණය වෙලා තියෙනවා කියන එකත් මේ සෛලවාදයේ තිබෙන
මූලිකම සංකල්පය. එහෙනම් සෛලවාදයේ තිබෙන මූලිකම සංකල්ප තමයි මේ දක්වලා තියෙන්නේ. සෛලය කියන්නේ ජීවියෙකුගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය. සියලුම ජීවීන් සෛල එකකින් හෝ ඊට වැඩි ගණනකින් හැදිලා තියෙන්නේ. සියලු සෛල පවත්නා සෛලවලින්ම නිර්මාණය වෙලා තියෙනවා කියන කරුණ තමයි සෛලවාදයේ මූලිකම කරුණ විදිහට අපි හඳුන්වා ගන්න. එහෙමනම් පුතේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය නිපදවීමත් සමග ජීවීන්ගේ තැනුම් ඒකකය වන සෛලයේ ව්‍යුහය හා කෘත්‍ය පිළිබඳව වඩාත් නිවැරදිව තොරතුරු ඉදිරිපත් කරන්නට හැකියාවක් ලැබුණා. ඒ නිසාම සෛලවාදය අවසන් වුණා. දැන් අපිට සෛලවාදයක් නැහැ. එය සනාථ කළ තොරතුරු සමුදායක් බවට පත් වෙලා තියෙනවා. ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය වන සෛලය පිළිබඳ සරල අදහසක් ලබා ගන්නට අපිට පාසල් විද්‍යාගාරයේ තියෙන අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරන්නට කදාවක් හදා ගන්නට පුළුවන්. ඒ සඳහා පහත කදාවන් පිළියෙල කර ඒ සඳහා ඔබ අනුගමනය කළ ක්‍රියාපිළිවෙල නිවැරදිව සම්පූර්ණය කරන්න. එහෙනම් මෙවැනි අන්වීක්ෂීය කදාවක් නිර්මාණය කරන ආකාරය මම ඔබට පැහැදිලි කරන්නම්. ඉන්පසුව ඔබ ඒ පිළියෙල කරන ආකාරයේ හිස්තැන් පුරවන තොරතුරු ටික ඉදිරිපත් කරන්නට ඕන. අපි බලමු ඉස්සරළම ශාකපත්‍රයක යටි අපිචර්මීය සෛල නිරීක්ෂණයට අන්වීක්ෂීය කදාවක් පිළියෙල කරන්නේ කොහොමද කියලා. අපිට පුළුවන් බොහොම සරලව බුලත් කොලයක් අරගෙන එහි යටි අපිචර්මීය සිවියක් මතුවන පරිදි හරස් අතට ඉරන්න. බුලත් කොලේ අරගෙන බුලත් කොලේ දෙකට මැද්දෙන් ඉරුවොත් අපිට යටි අපිචර්මීය සිවියක් වෙන් කරගන්නට හැකියාවක් ලැබෙනවා. ඊට පස්සේ අපි යටි අපිචර්මීය සිවිය ගලවලා ජල බඳුනකට දමන්නට ඕන. මොකද නැත්තම් එය විජලණයට ලක් වුණොත් හැකිලීමකට ලක් වෙනවා. ඒතර අපි නිරීක්ෂණය කරන්නට වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ යටි අපිචර්මීය කොටස වෙන් කරලා වීදුරු කදාවක් මත තියන්නට ඕන. ඊට පස්සේ ජල බිඳුවක් දාලා වායු බුබුලු නොරැඳෙනසේ වැසුම් පෙත්තකින් වහන්නට ඕන. හේතුව එහෙම නැති වුණොත් එය වියලීමකට ලක් වෙනවා තව දුරට. එහෙමනම් මෙන්න මේ ආකාරයටයි අපි යටි අපිචර්මීය සිවියක් නිරීක්ෂණය කරන්නට අන්වීක්ෂීය කදාවක් නිර්මාණය කරගන්නේ. ඔබට මෙන්න මේ ආකාරයට මේ බුලත් කොලේ යටි අපිචර්මය අපිට නිරීක්ෂණය කරන්නට පුළුවන්. ඊට අමතරව මෙහි පූටිකා අපිට හඳුනා ගන්නට පුළුවන් වෙනවා. හොඳයි. දැන් එහෙනම් අපි ශාකපත්‍රයක යටි අපිචර්මීය සෛල නිරීක්ෂණයට අන්වීක්ෂීය කදාවක් පිළියෙල කරගන්නේ කොහොමද කියලා අහලා බලමු අපි. බුලත් කොලයක් ගෙන එහි යටි අපිචර්මීය සිවියක් මතුවනසේ හරස්සකට ඉරන්න. ප්‍රවේශමෙන් අපිචර්මීය සිවිය ගලවා ජල බඳුනකට දාමන්න. යටි අපිචර්මීය කොටස වෙන්කර වීදුරු කදාව මත තබන්න. ජල බිඳුවක් දමා වායු බුබුලු නොරැඳෙනසේ වීදුරුවක් තබන්න. නෑ මොකද්ද? වැසුම් පෙත්තෙන් වසන්. අපි ඒකට කියන්නේ වැසුම් පෙත්ත කියලා. ඊළඟට අපි බලමු ලුණු සිවියක සෛල නිරීක්ෂණය සඳහා අන්වීක්ෂීය කදාවක් පිළියෙල කරන්නේ කොහොමද කියලා. අපි පළමුවෙන්ම ලුණු ගෙඩියක් අරගෙන ලොකු ලුණු ගෙඩියක් ගමුකෝ. ලොකු ලුණු ගෙඩියක් අරගෙන අටට විතර කපනවා. දෙකට කපුවා නැවත දෙකට කපුවා ඒ කැබැල්ලක් නැවත දෙකට කපලා මාංශල පත්‍ර කොටසක් වෙන් කරගන්න. ඊට පස්සේ ප්‍රවේශමෙන් අපිචර්මීය සිවිය ගලවලා ජල බඳුනට දාන්න. හේතුව දැන් ඔබ දන්නවා වියලෙන නිසා. ඊට පස්සේ මේ යටි අපිචර්මීය කොටස වෙන් කරලා වීදුරු කදාව මත තියෙනවා. ඉන්න අනතුරුව ජල බිඳුවක් දාලා වායු බුබුලු නොරැඳෙනසේ වැසුම් පෙත්තෙන් වහනවා. එහෙනම් පෙර පියවරමයි තියෙන්නේ. වෙනස තියෙන්නේ අපි මේ සඳහා යොදාගන්නේ ලුණු ගෙඩියක තියෙන අපිචර්මීය සිවිය. අපේ පාසලේ තියෙන අන්වීක්ෂණ නිරීක්ෂණය කළොත් අපිට මේ ආකාරයට සෛල නිරීක්ෂණය කරන්නට පුළුවන්. සෛල බිත්තිය
ඊළඟට සෛල ප්ලාස්මය මෙතන න්‍යෂ්ටිය තද පැහැයෙන් පෙනෙන න්‍යෂ්ටිය ඊළඟට රික්තක වාගේ කොටස් නිරීක්ෂණය කරන්නට හැකියාවක් තිබෙනවා. හොඳයි. අපි එහෙනම් ලුණු සිවියක සෛල නිරීක්ෂණයට අන්වීක්ෂීය කතාවක් පිළියෙල කරගන්න ආකාරය අහලා බලමු. ලුණු ගෙඩියක් කපා එහි ඇතුළත ඇති මාංශල කැබැල්ලක් ලබා ගන්න. ප්‍රවේශමෙන් අපිචර්මීය සිවිය ගලවා ජල මඳුරට දමන්න. වීදුරු කදාවක් ගෙන ඒ මත පින්සලක ආධාරයෙන් ලුණු සිවිය වීදුරු කදාව මත තබන්න. ජල බිඳුවක් දමා වායු බුබුලු නොරැඳෙනසේ ඇසුම් පෙත්තෙන් වසන්න. කොපුල් සෛල නිරීක්ෂණය සඳහා අන්වීක්ෂීය කතාවක් පිළියෙල කිරීම. කියන්නේ කොපුල් සෛල කියලා කියන්නේ කම්මුලේ සෛල. එතකොට අපිට කම්මුලේ සෛල ගන්නට ආරක්ෂිතව කරන්නට ඕනේ. එන ඉස්සෙල්ලාම කරන්න ඕන හොඳින් මුඛය සෝදා ගන්නට ඕනේ. එහෙම සෝදා නොගත්තොත් අපි මීට පෙර ගන්නා ලද ආහාර කොටස් අපේ මුඛයේ රැඳෙන්නට පුළුවන්. එතකොට අපි වෙන සෛලමය කොටසක් නිරීක්ෂණය කරනවා වෙන්නට පුළුවන්. ඊට පස්සේ අපි වීදුරු කදාවක් මත ජල බිඳුවක් තියලා කොපුල් සෛල තුනී වනසේ අතුරන්නට ඕනේ. මේ කොපුල් සෛල මේ විදිහට අරගෙන තුනී වනසේ අතුරන්නට ඕනේ. අතුරලා අපිට පුළුවන් ජල බිඳුවක් දාලා වායු බුබුලු නොරැඳෙනසේ මේ ආකාරයට වැසුම් පෙත්තකින් වහන්න. එහෙනම් දැන් කොපුල් සෛල නිරීක්ෂණය සඳහා අන්වීක්ෂීය කතාවක් පිළියෙල කරන ආකාරය අපි අහමු. හොඳින් මුඛය සෝදා කොපුල් සෛල නියදියක් ලබා ගන්න. වීදුරු කදාවක් මත ජල බිඳුවක් දමා ඒ මත කොපුල් සෛල තුනී වනසේ අතුරන්න. ජල බිඳුවක් තබා වායු බුබුලු ඇතුළු නොවනසේ වැසුම් පෙත්තකින් වසන්න. දැන් පුතේ මෙන්න මේ ආකාරයට අපිට පාසල් පරිශ්‍රයේදී ශාක සෛල, සප්ත සෛල ඒවායේ තිබෙන ව්‍යුහය හඳුනා ගැනීමට අන්වීක්ෂය භාවිතා කරන්නට පුළුවන්. ඉතින් මේ විදිහට අපිට කොපුල් සෛල වර්ණ ගන්නපුහම වඩා හොඳින් නිරීක්ෂණය කරන්නට තව තාක්ෂණික ක්‍රම භාවිතා කරනවා. ඒ අනුව වර්ණවත් කරලා අපිට මේ ආකාරයට මේ අන්වීක්ෂය තුළින්ම කොපුල් සෛල නිරීක්ෂණය කරන්නට හැකියාවක් තිබෙනවා. ඉතින් මේ විදිහට අපි විවිධාකාරයට සකස් කරලා අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරපුහම ඒ සෛලවල බාහිර සහ අභ්‍යන්තර ස්වરૂප එකිනෙකට වෙනස් ආකාරයක් ගන්නවා අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ කියන්නේ ඔබ මේ නිරීක්ෂණය කළ කොටස් වලින්ම දැක්ක කොපුල් සෛලයක ස්වභාවයට වඩා ශාක සෛලයක් වෙනස් වෙනවා. නමුත් ශාක සෛලවලත් ලුණු සිවිය සෛලවලට වඩා බුලත් කොළේ යටි අපිචර්මීය සෛලයේ ස්වභාවය වෙනස් වෙනවා. එහෙනම් සෛලයක ව්‍යුහමය හා කෘත්‍යමය උපේකක අපිට හඳුනා ගන්නට පුළුවන් අන්වීක්ෂය භාවිතා කරලා. අපි ඒවට කියනවා ඉන්ද්‍රිකා කියලා. එතකොට මම ඔබට පෙර සඳහන් කළා විවිධ සෛල අරගෙන නිරීක්ෂණය කරපුවාම අපිට හඳුනා ගන්නට පුළුවන් වන ඉන්ද්‍රිකා ප්‍රමාණය සහ වර්ග සෛල දෙකක එකිනෙකට වෙනස්. ඉතින් මේ හින්දා අපි අධ්‍යයනයේ පහසුවට සෛලවල අඩංගු සියලු ඉන්ද්‍රිකා ඇතුළත් කරපු සෛලයක් තමයි අධ්‍යයනය සඳහා යොදා ගන්න. මෙන්න මෙහෙම සෛලයක අඩංගු වන සියලු ඉන්ද්‍රිකා ඇතුළත් කරලා අපි විසින් අඳිනු ලබන එහෙම නැත්නම් ගොඩනගනු ලබන සෛලයක් අපි හඳුන්වන්නේ පුතේ දර්ශීය සෛලයක් කියලා. එහෙනම් අපි අධ්‍යයනයේදී ඔබට විභාගකදී වාර පරීක්ෂණයකදී ඔබෙන් කොටස් නම් කිරීමක් හෝ තොරතුරු බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ දර්ශීය සෛලයක.
තොර දර්ශීය සෛලයේ ව්‍යුහය අපි දෙආකාරයකින් හඳුනගන්නවා. මොකද්ද? පාසලේ තියෙන ආලෝක අන්වීක්ෂණය. එහෙම නැත්නම් අපි කියනවා සංයුක්ත අන්වීක්ෂණය. එමගින් නිරීක්ෂණය කරපුවාම දකින්න පුළුවන් ඉන්ද්‍රියකා මොනවද? ඒ එක ව්‍යුහයක්. දෙවෙනි දර්ශීය ශාක හා සත්ත්ව සෛලයේ ව්‍යුහ විදිහට අපි හඳුනගන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් නිරීක්ෂණය කරපුවාම දකින්නට පුළුවන් ඉන්ද්‍රියකා ඇතුළත් වන දර්ශීය සෛලය. එහෙනම් මෙන්න මේ දෙආකාරය තමයි අපි දැන් අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා පුතේ මෙයට නිශ්චිත වූම ස්වරූපයක් නැහැ. කියන්නේ විවිධ පොත්පත්වල විවිධ විදිහට ඇඳලා තියෙන්නට පුළුවන්. මොකද මේක අපි නිර්මාණය කරගන්නා ලද රූපයක් නිසා. දැන් මම ඔබට එහි එක් ආකාරයක රූපයක් තමයි මේ පෙන්වලා තියෙන්නේ. එහි වම් පස තිබෙන්නේ දර්ශීය සත්ත්ව සෛලයක්, දකුණු පස තියෙන්නේ දර්ශීය ශාක සෛලයක්. එතකොට අපිට ශාක සෛලයක පමණක් දැකිය හැකි ඉන්ද්‍රිකාවක් තමයි සෛල බිත්තිය. සෛල බිත්තිය කියන්නේ මේ පිටතින්ම තිබෙන ආවරණය. එය තියෙන්නේ ශාක සෛලවලට පමණයි. එය දැඩි ස්වභාවයක් ගන්නවා. හැබැයි සෛල පටලය, එහෙම නැත්නම් අපි කියන ප්ලාස්ම පටලය, එය ශාක සෛලවල සහ සත්ත්ව සෛල කියන දෙවර්ගයේම අඩංගු වෙනවා. සත්ත්ව සෛලයක බාහිරතම ආවරණය වෙන්නේ සෛල පටලය. ශාක සෛලයක සෛල බිත්තියට ඇතුළතින්ම සෛල පටලය අපිට හඳුනා ගන්නට පුළුවන්. ඉතින් පුතේ මේ සියලු ඉන්ද්‍රියකා ගිලිලා තියෙන්නේ නැත්නම් පවතින්නේ සෛල ප්ලාස්මය කියන කොටස තුල. එතකොට සෛලයක වැදගත්ම ඉන්ද්‍රියකාවක් විදිහට අපි හඳුනා ගන්නවා න්‍යෂ්ටිය. ඒ පිළිබඳව අපි තොරතුරු පසුව සාකච්ඡා කරමු. ඊළඟට රික්තකය. රික්තකය කියන්නේ මෙන්න මෙවැනි විශාල ඉඩ ප්‍රමාණයක් අත් කරගෙන තියෙන සෛල යුෂයෙන් පිරි ශාක සෛලවල පමණක් දැකිය හැකි ඒකකයක්. එය සත්ත්ව සෛලවල తాවකාලිකව හෝ ඉතා කුඩා ප්‍රමාණයවා දැකිය හැකි. නමුත් අපි දර්ශීය සෛලයකදී දක්වන්නට යන්නේ නැහැ. ඊළඟට ප්‍රභාසංශ්ලේෂණ ඉන්ද්‍රියක ඔබ මේ වෙන විට දන්න දෙයක්, ඉගෙනගෙන තියෙන දෙයක් හරිතලව. හරිතලව තිබෙන්නේ ශාක සෛලයක පමණයි. ඉතින් ඔබේ පෙළපොත ඔබ නිරීක්ෂණය කළොත් පෙළපොතේ වෙනත් පොතකදී මෙන්න මේ විදිහට ආලෝකන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ ව්‍යුහයේ ස්වරූපය වෙනස් වෙන්න පුළුවන්. මෙය ඍජුකෝණාශ්‍රාකාර, සමහර එක ෂඩශ්‍රාකාර, ඒ වගේ විවිධ හැඩයන් සඳහා කෙනෙකුට දක්වන්නට පුළුවන්. ඒ කියන්නේ විවිධ ආකාර හැඩයන් සහිත සෛල ශාකවල තිබෙන නිසා. මේ තිබෙන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ විට දැකිය හැකි ඉන්ද්‍රියකා දැක්වෙන දර්ශීය සත්ත්ව සෛලයක් සහ දර්ශීය ශාක සෛලයක්. දැන් පුතේ ඔබ පෙළපොත හොඳින් නිරීක්ෂණය කරන්න. නිරීක්ෂණය කරලා එහි ශාක සෛලය සහ සත්ත්ව සෛලය හඳුනාගෙන එම ශාක සෛලයත් සත්ත්ව සෛලයත් එහි නම් කරලා තියෙන කොටස් අනුව මෙම රූපයේ කොටස් සම්බන්ධ කරගන්නට ඕන කුමන ව්‍යුහයද කියන එක. දැන් මේ සඳහා මම ඔබට මිනිත්තු 2ක 3ක කාලයක් දෙන්නම්. ඊට පස්සේ ඔබෙන් එක එක්කෙනාගෙන් අර විදිහට අහලා බලමු මේ උඩ ඉඳන් සම්පූර්ණ කරගෙන යන්න. ඒ කියන්නේ මේ සමහරවිට මේ සෛල දෙකටම දක්වලා ඇති එක කොටසක්. එතකොට මෙතනින් නම ලිව්වහම මේ සෛලයේ තියෙනවා, මේ සෛලයේ තියෙනවා. දෙවෙනි එකත් ශාක සෛලයේ තියෙනවා, සත්ත්ව සෛලයේ තියෙනවා. තුන්වෙනි ව්‍යුහයේ ශාක සෛලයේ තියෙනවා, සත්ත්ව සෛලයේ තියෙනවා. ඔබට පේනවා 4 5 ව්‍යුහ දෙකම ශාක සෛලයකට පමණක් අයත් වෙනවා. මේ ව්‍යුහය මෙතන සඳහන් වෙනවා, ඒ වගේම මෙතන සඳහන් වෙනවා. එහෙනම් මෙන්න මේ තොරතුරු ටික අපි දැන් සම්පූර්ණ කරමු. සෛල ප්ලාස්මය. ඔව්, සෛල ප්ලාස්මය. මයිටොකොන්ඩ්‍රියම්. මයිටොකොන්ඩ්‍රියම් නැත්නම් මයිටොකොන්ඩ්‍රියා. ගොල්හි සංකීර්ණය. ගොල්ගි සංකීර්ණය. මේ ව්‍යුහය මොකද්ද? රික්තකය. රික්තකය.
ලවය හරිත ලවය. අන්තර්ප්ලාස්මීය ජාලිකාද ඔව් අන්තර්ප්ලාස්මීය ජාලිකා. න්‍යෂ්ටිකාව න්‍යෂ්ටිකාව. අන්තර්ප්ලාස්මීය ජාලිකා අන්තර්ප්ලාස්මීය ජාලිකා තමයි පිළිතුර. එහෙනම් මෙන්න මේ විදිහට සෛලයක විවිධ වූ ඉන්ද්‍රියකා මගින් සෛලයේ ජීව ක්‍රියාවන්ට අවශ්‍ය වූ විවිධ කාර්යයන් ඉටු කරනු ලබයි. පහත දැක්වෙන තොරතුරු වලට අදාළ වන ඉන්ද්‍රියකාව කුමක්දයි නම් කරන්න. ඔන්න දැන් ඔබට නැවත මේ කියපු ඉන්ද්‍රියකාවන් ටිකක් විශාලව විස්තරාත්මකව රූප සටහනක් එක්ක දක්වලා තියෙනවා. දැන් එහෙනම් නම් කරමු. න්‍යෂ්ටිකාව, න්‍යෂ්ටි යුෂ හා වර්ණ දේහ ආදී න්‍යෂ්ටි පටලයකින් ආවරණය වී ඇත. මෙන්න අපි පින්තූරයකින් දැක්වුවොත් ඒ ව්‍යුහය. ඊළඟට සෛලයේ ජීවක්‍රියා පාලනය කරන ලබන මධ්‍යස්ථානයේ ලෙස ක්‍රියා කරයි. මේ ඉන්ද්‍රියකාව කුමක්? න්‍යෂ්ටිය ඔව් න්‍යෂ්ටිය තමයි මේ ඉන්ද්‍රියකාව. සෛලප්ලාස්මයේ විසිරී පවතින බොහෝ විට ඕවලාකාර හැඩති. මෙන්න ඒ හැඩය. ඕවලාකාර හැඩති. මෙහි කාර්ය තමයි ග්ලූකෝස් සමග ඔක්සිජන් දහනය වීමෙන් ශක්තිය නිපදව. එහෙම නැත්නම් අපි කියනවා සෛලීය ශ්වසනය සිදු කරනවා කියලා. මධ්‍යස්ථානයේ ලෙස ක්‍රියා කරනවා. මොකද්ද මේ විදිහ? මයිටොකොන්ඩ්‍රියම ඔව් මයිටොකොන්ඩ්‍රියම තමයි මේ විදිහ. පටලයකින් වට වූ තැටි සමූහයක හැඩයගත් මෙන්න ශ්‍රාවීකෘත්‍ය සංචිත කිරීම හා පරිවහන ක්‍රියාවලිය සිදු කරන මධ්‍යස්ථානයේ ලෙස ක්‍රියා කරනවා. ගොල්ගි සංකීර්ණය ගොල්ගි සංකීර්ණ න්‍යෂ්ටි පටලයෙන් ආරම්භ වෙලා සෛලප්ලාස්මයේ පුරා විසිරුණු ජාලාකාර නාල පද්ධතිය. ඒකට සම්බන්ධ වෙලා තියෙන රයිබෝසෝම වල ප්‍රෝටීන නිෂ්පාදනය කරනවා. එහෙනම් මේ විදිහට මේ තිබෙන්නේ න්‍යෂ්ටිය, මේ තියෙන න්‍යෂ්ටි පටලය. මේ න්‍යෂ්ටි පටලයේ සිට පිටතර තමයි ඉන්ද්‍රියකාව සකස් වෙලා තියෙන්නේ. එහි කාර්ය විදිහට අපි හඳුනා ගන්නවා සෛලය තුල පරිවහන ක්‍රියාවලියට දායක වෙනවා කියලා. මොකක්ද මේ ඉන්ද්‍රියකාව? අන්තර්ප්ලාස්මීය ජාලිකා අන්තර්ප්ලාස්මීය ජාලිකා. එය රළු සහ සිනිඳු විදිහට දෙආකාරයකට හඳුන්වනවා. රළු අන්තර්ප්ලාස්මීය ජාලිකා විදිහට දක්වන්නේ මේ රයිබෝසෝම සම්බන්ධ වෙලා තිබෙන අන්තර්ප්ලාස්මීය ජාලිකා. රයිබෝසෝම නොමැති අන්තර්ප්ලාස්මීය ජාලිකා අපි හඳුන්වනවා සිනිඳු අන්තර්ප්ලාස්මීය ජාලිකා විදිහට. ප්ලාස්ම පටල දරන්නේ නැහැ. රළු අන්තර්ප්ලාස්මීය ජාලිකා වලට සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට විශාල උපේකකයක් සහ කුඩා උපේකකයක් සඳහන්. මෙහි කාර්ය වෙන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා ස්ථාන සැපයි. කුමක්ද මෙම ව්‍යුහය? රයිබෝසෝම රයිබෝසෝම තමයි මේ ව්‍යුහය. කොළ පැහැති වර්ණක හරිතප්‍රද අඩංගුයි. මේ තිබෙන්නේ එහි දල සටහනක්. එහි ක්‍රියාකාරීත්වයේ විදිහට අපිට ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන මධ්‍යස්ථානය කියලා හඳුන්වන්නට පුළුවන්. හරිත ලවයද ඔව් මේක හරිත ලවය. ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන්නේ හරිත ලවය තුල. අනික දැන් මේක අපි පොඩි කාලේ ඉඳන් දන්න දෙයක්නේ හරිතප්‍රද. හරිතප්‍රද තියෙනවා කියන්නේ හරිත ලවය. සත්ත්ව සෛලවල බොහෝ විට නැත. සමහර සත්ත්ව සෛලවල කුඩා හෝ తాවකාලික ඒවා තිබිය හැක. දැන් මම මේ පැහැදිලි කිරීම මීට කලිනුත් කරා. එහෙනම් මේ මගින් ඉටු වෙන කාර්ය තමයි ශාක සෛලවලට සන්ධාරණය සැපයීම. මොකද්ද මේ ව්‍යුහය? රික්තකය ඔව් රික්තකය තමයි මේ ව්‍යුහය. හරි. එහෙමනම් මම ඔබට මිනිත්තු
3ක විතර කාලයක් දෙනවා මෙතෙන් සිට තිබෙන ප්‍රශ්නවලට උත්තර කියන්න. ශාක හා සත්ව සෛල සම්බන්ධයෙන් පහත තොරතුරු සපයන්න. සියලුම ශාක සෛලවල තියෙනවා. සියලුම සත්ව සෛලවල නැහැ. කුමක්ද මේ විස්තරය? සෛල බිත්තිය ඔව් සෛල බිත්තිය. සියලුම ශාක සෛලවල තියෙනවා කිසිම සත්ව සෛලයක නැහැ. අපි දැන් ව්‍යුහාඳිනකොට දර්ශීය සෛලය ගැන කතා කරද්දී මේ පිළිබඳව කතා කරා. ඊළඟට සියලුම සත්ව සෛලවල නැති බොහෝ ශාක සෛලවල තියෙන ඉන්ද්‍රිකාව කුමක්ද? හරිත ලව හරිත ලව. එතකොට මතක තියාගන්න පුතේ හරිත ලව කියන ඒවා තියෙන්නේ ශාක සෛලවල විතරයි. හැබැයි හැම ශාක සෛලයකම නැහැ. කොළ පාට තිබෙන ශාක සෛලවල තමයි හරිත ලව තියෙන්නේ. රික්තක තුල අඩංගු වන තරලය කුමන නමකින් හඳුන්වනු ලබයිද? සෛල යුෂය සෛල යුෂය විදිහටයි අපි හඳුන්වන්නේ. සෛල යුෂයේ අඩංගු විය හැකි ද්‍රව්‍ය මොනවාද? ජලය සීනි වර්ණක ද්‍රව්‍ය. ඔව් ජලය, සීනි, අයන වර්ග, වර්ණක ඒ වගේ දේවල් තමයි සෛල යුෂයෙහි අන්තර්ගත වෙන්නේ. සෛලය තුල තියෙන සජීවී ඉන්ද්‍රිකා සහ ව්‍යුහයන් මොනවද? සජීවී ව්‍යුහයන් මොනවද කියලා යහන්නේ සජීවී ඉන්ද්‍රිකා මොනවද කියලා. න්‍යෂ්ටිය, ඔව්. ගොල්ගි සංකීර්ණය, ඔව්. රයිබෝසෝම, මයිටොකොන්ඩ්‍රියම, හරිත ලවය, ගොල්ගි සංකීර්ණ, අන්තප්ලාස්මීය ජාලිකා, රයිබෝසෝම, ප්ලාස්ම පටලය මොන මතක තියාගන්න පුතේ ප්ලාස්ම පටලය ඉන්ද්‍රිකාවක් නෙමෙයි. සෛල තුල ඇති අජීවී ඉන්ද්‍රිකා සහ ව්‍යුහයන් මොනවද? විත්තිය සහ රික්තකය. එතනදී අපි රික්තක ඉන්ද්‍රිකාවක් ලෙස සලකනවා. සෛල බිත්තිය ඉන්ද්‍රිකාවක් ලෙස සලකන්නේ නැහැ. සෛල බිත්තිය සෑදී ඇති ප්‍රධාන සංඝටකය කුමක්ද? සෙලියුලෝස් සෙලියුලෝස් තමයි සෛල බිත්තිය හැදිලා තියෙන ප්‍රධානතම සංඝටකය වෙන්නේ. ඊළඟ සෛල බිත්තියේ ප්‍රධාන කාර්යයන් මොනවද? සෛලයේ හැඩය පවත්වා ගැනීම, සංධාරණය හා ආරක්ෂා. සෛලයේ හැඩය පවත්වා ගැනීම, සංධාරණය සහ ආරක්ෂාව තමයි සෛල බිත්තියේ ප්‍රධාන කාර්යයන් වෙන්නේ. අපි ඊළඟට බලමු ශාක සෛලවල සෛල බිත්තියට ඇතුළතින් පිහිටන සත්ත්ව සෛලවල බාහිරාවරණ ලෙස ක්‍රියා කරන ව්‍යුහය කුමක්ද කියලා. ඒතර සත්ත්ව සෛලයක පිටතින්ම තියෙන ව්‍යුහය. ශාක සෛලයක නම් මේ තිබෙන්නේ සෛල බිත්තියට ඇතුළත. ප්ලාස්මය පටල. ඔව් ප්ලාස්ම පටලය එහෙම නැත්නම් අපි හඳුන්වනවා අය සෛල පටලය විදිහට. සෛල පටලය සෑදී ඇති ප්‍රධාන සංඝටකය කුමක්ද? ෆොස්ෆොලිපිඩ හා ප්‍රෝටීන්. ඔව් ෆොස්ෆොලිපිඩ හා ප්‍රෝටීන්. ඔබට මතක ඇති මේ පිළිබඳවත් අපි 10 ශ්‍රේණියේ පළමු පාඩමේදී ලිපිඩ ගැන කතා කරද්දී ප්‍රෝටීන ගැන කතා කරද්දී ඒවායේ කාර්යභාරය ගැන කතා කරද්දී සෛල පටලයේ හැදිලා තියෙන ප්‍රධාන සංඝටකයක් විදිහට අපි හඳුන්වා ගන්න මතක ඇති. සෛල බිත්තිය සහ ප්ලාස්ම පටලය යන දෙකෙන් අර්ධ පාරගම්ම්‍ය පටලයයි පාරගම්ම්‍ය පටලයයි කියන්නේ කුමක්ද කියන්නේ? පාරගම්ම්‍ය පටලයක් කියලා කියන්නේ යම් ද්‍රව්‍යයකට හරහා ගමන් කරන්නට හැකි. ඒ කියන්නේ ඕනෑම ද්‍රව්‍යයකට හරහා ගමන් කරන්නට හැකි පටල පාරගම්ම්‍ය පටල. අර්ධ පාරගම්ම්‍ය පටල කියන්නේ සමහර ද්‍රව්‍ය වලට හරහා ගමන් කරන්නට ඉඩ දෙනවා. තවත් සමහර ද්‍රව්‍ය වලට හරහා ගමන් කරන්නට ඉඩ දෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ විදිහට සෛල බිත්තිය සහ ප්ලාස්ම පටලය ගත්තොත් මින් පාරගම්ම්‍ය පටලය කුමක්ද? අර්ධ පාරගම්ම්‍ය පටලය කුමක්ද? පාරගම්ම්‍ය පටලේ සෛල බිත්තිය, අර්ධ පාරගම්ම්‍ය පටලේ ප්ලාස්ම පටලය. පාරගම්ම්‍ය පටලය
සෛල බිත්තිය, අර්ධ පාරගම්‍ය පටලය, ප්ලාස්ම පටලය. ප්ලාස්ම පටලයකින් වට වෙලා තියෙන ඉන්ද්‍රියිකා 4ක් නම් කරන්න. න්‍යෂ්ටිය, න්‍යෂ්ටිය, මයිටොකොන්ඩ්‍රියම, හරිත ලවය, ගොල්ගි දේහ නැත්නම් ගොල්ගි සංකීර්ණ, ඒ වගේ දේවල්. ඊළඟ වර්ණ දේහ මගින් ඉටු කරන කෘත්‍යයන් දෙකක්. ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කිරීම, ඔව්. ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කිරීම සහ පරම්පරාවෙන් පරම්පරාවට ආවේනික ලක්ෂණ උරුම කර පරම්පරාවෙන් පරම්පරාවට ආවේනික ලක්ෂණ උරුම කර දීම. ඒ කියන්නේ ඔබ සතුව පවතින සියලුම ගතිගුණ හැඩරුව සියලු ලක්ෂණ මෙන්න මේ වර්ණ දේහ තුල ගබඩා වෙලා තියෙනවා. ඒ වගේම ඊළඟ පරම්පරාවට මෙම ලක්ෂණ ගෙන යාමේ හැකියාව වර්ණ දේහ වලට තියෙනවා. ඒ නිසා තමයි ඔබේ දෙමාපියන්ගේ ගතිගුණ හැඩරුව ගති ලක්ෂණ ඔබ තුල විද්‍යමාන වෙන්නේ. ඒ වගේම ශාකයක මව් ශාකයේ තියෙන ස්වභාවයේ ගතිගුණ ඊළඟ දුහිතෘ ශාකය අපිට හඳුනා ගන්නට පුළුවන්. මිනිසාගේ දෛහික සෛලයක අඩංගු වර්ණ දේහ සංඛ්‍යාව කොපමණද? දෛහික සෛලයක් කියලා කියන්නේ පුතේ සාමාන්‍ය දේහ සෛලය. 46යි. ඔව් 46ක් වෙනවා මිනිසාගේ දෛහික සෛලයක අඩංගු වර්ණ දේහ සංඛ්‍යාව. එහෙමනම් ජන්මානු සෛලයක අඩංගු වන වර්ණ දේහ සංඛ්‍යාව කොපමණක් වෙයිද? දෛහික සෛලයක තිබෙන වර්ණ දේහ සංඛ්‍යාවෙන් අඩක් තමයි ජන්මානු සෛලයක අන්තර්ගත වෙන්නේ. 23යි. ඔව් 23ක් තමයි ජන්මානු සෛලයක අඩංගු වන වර්ණ දේහ සංඛ්‍යාව. අපි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා සෛල වර්ධනය සහ සෛල විභාජනය කියන සංකල්ප. ජීවියෙක් අජීවීන්ගෙන් වෙන් කර හඳුනාගත හැකි ලක්ෂණ අතර වර්ධනය මූලික ලක්ෂණයක් කියලා අපි මේ වන විට ඉගෙනගෙන තියෙනවා. මේ කරුණ ඔබ 6 ශ්‍රේණියේ පළමු පාඩමෙන් ඉඳලා දන්න දෙයක්. එහෙනම් ඔබ මේ වන විට උපන්දා සිට අඛණ්ඩව වර්ධනය වෙලා තියෙනවා. පොඩ්ඩක් හිතන්න. මීට අවුරුදු 5කට කලින් ඔබ කොයි වගේද හිටියේ? මීට අවුරුදු 10කට කලින් ඔබ කොයි වගේද හිටියේ? ගිය අවුරුද්දේ ඔබ කොයි වගේද හිටියේ? දැන් ඔබ කොයි වගේද? එහෙනම් මෙන්න මේ සිරුරේ අඛණ්ඩ වර්ධනයක් ඔබ තුල සිදුවෙමින් පවතිනවා කියන එක ඔබට අවබෝධ කරගන්නට හැකි වෙන්නට. ඉතින් මොකද්ද මේ වර්ධනය වෙනවා කියලා කියන්නේ? අපි වර්ධනය වෙනවා කියලා කියන්නේ පුතේ සෛලයක ප්‍රමාණය හෝ වියලි බර. එතකොට සෛලයක ප්‍රමාණය කියලා කියන්නේ සෛලයේ තිබෙන තරම, වියලි බර කියලා කියන්නේ එහි ජලය නොමැතිව ස්කන්ධය ගුරුත්වයේ දෙස රැඳ ගන්නා බර. ගුරුත්වයේ දෙස රැඳ ගන්නා බර. ඉතින් සෛලයක ප්‍රමාණය එහෙම නැත්නම් වියලි බර අප්‍රතිවත්‍ය ලෙස වැඩි වෙනවටයි අපි කියන්නේ වර්ධනය වෙනවා කියලා. අප්‍රතිවත්‍යයි කියලා කියන්නේ නැවත අඩු නොවන ලෙස. එහෙනම් ඔබ නැවත මීට අවුරුදු 5කට කලින් හිටපු ප්‍රමාණයට මොනම හේතුවකටවත් ඔබ අඩු වෙන්නේ නැහැ. අවුරුද්දකට කලින් ඔබ හිටපු ප්‍රමාණයට ඔබ මොනම හේතුවකටවත් අඩු වෙන්නේ නැහැ. හැබැයි පුතේ ඔබේ සිරුර තුල තිබෙනවා වර්ධනය නොවි ප්‍රමාණයෙන් වැඩි වූ ඒවා. ඒ මොනවද? ඒ තමයි මේදමය කොටස. නැත්නම් ඇඟේ තියෙන තෙල්. දැන් අපි එක්සර්සයිස් කරලා එහෙම නැත්නම් ව්‍යායාම කරලා සිරුරේ බර අඩු කරගන්නවා කියලා කියන්නේ අපේ ශරීරය තුල තැන්පත් වෙලා තියෙන මේදමය කොටස් ටික ඉවත් කරගෙන. එහෙනම් සිරුරේ මේද එකතු වීමෙන් ශරීරයේ ප්‍රමාණයෙන් වැඩිවීමට කියන්නේ නැහැ වර්ධනය කියලා. ඒකයි කියන්නේ අප්‍රතිවත්‍ය ලෙස වැඩිවීම. කියන්නේ නැවත ආපසු අඩු නොවන ලෙස සිදුවන ශරීර වැඩිවීම තමයි අපි හඳුන්වන්නේ වර්ධනය කියලා. එහෙනම් ඔන්නේ කරුණ හොඳින් මතක තියාගන්න.
දැන් ඔබෙන් අහනවා පොඩි ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? වර්ධනයේදී ප්‍රධාන වශයෙන් සිදු වෙලා තිබෙන්නේ ඔබේ තිබෙන සෛල ප්‍රමාණයෙන් විශාල වීමද? එහෙම නැත්නම් ඔබ ළඟ තිබුණු සෛල සංඛ්‍යාව වැඩි වීම? කුඩා කාලේ තිබුණේ කුඩා සෛල දැන් ඒ සෛල ඊට වඩා විශාලයි. එහෙමත් වර්ධනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට සෛල ප්‍රමාණයෙන් විශාල වීම නෙමෙයි මූලික වශයෙන් සිදු වෙලා තියෙන්නේ ඔබ ළඟ තිබුණු සෛල සංඛ්‍යාව වැඩි වීම. මෙන්න මේ පිළිතුරු දෙකෙන් ඔබ ඉදිරිපත් කරන පිළිතුර කුමක්ද? ඔබ වර්ධනය වී ඇත්තේ සෛල ප්‍රමාණයෙන් වැඩි වෙලාද නැත්නම් තිබෙන සෛල සංඛ්‍යාව වැඩි වෙලාද? සෛල සංඛ්‍යාව වැඩි වීම. සෛල සංඛ්‍යාව වැඩි වීම. සෛල සංඛ්‍යාව වැඩි වීමෙන්. ඔව්. එහෙනම් පිළිතුර නිවැරදි. සෛල සංඛ්‍යාව වැඩි වීමයි පුතේ සිදු වෙන්නේ. සෛලය ප්‍රමාණයෙන් විශාල වීමක් වෙනවා. ඒක ඊටාම කුඩා ප්‍රමාණයක්. කියන්නේ සෛලයක් දෙකට බෙදුනහම සෛලයෙන් අඩක් වෙනවා. නමුත් නැවත සෛලය තිබුණු ප්‍රමාණයට පමණයි වර්ධනය වෙන්නේ. එහෙනම් අපි ඔබ තුල මේ පෙනෙන වර්ධනයට හේතු වෙන්නේ සෛල සංඛ්‍යාව වැඩි. ඒ කියන්නේ පුතේ අපි මේ පාඩම පටන් ගන්නකොට ඔබේ ශරීරයේ තිබුණු සෛල සංඛ්‍යාවට වැඩිය පාඩම අවසන් වෙනකොට ඔබේ තියෙන සෛල සංඛ්‍යාව වැඩි වෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට සෛල සංඛ්‍යාව වැඩි වීමට හේතු වන ක්‍රියාවලිය අපි හඳුන්වනවා සෛල විභාජනය කියලා. ඒතර සෛල විභාජනය කියලා කියන්නේ සෛලයක් දෙකට බෙදෙන එක. ඒතර අපේ ශරීරය තුල සිදුවන මේ සෛල සංඛ්‍යාව වැඩි වෙන ක්‍රියාවලිය තමයි සෛල විභාජනය. විභාජනය වෙනවා කියලා කියන්නේ සෛලයක් දෙකට බෙදෙනවා. එහෙම නැත්නම් හතරකට බෙදෙනවා. ඒ සෛල නැවත තිබුණු සෛල ප්‍රමාණයට වර්ධනය වෙනවා. ආයේ සෛල නැවත බෙදෙනවා. තිබුණ සෛලයේ ප්‍රමාණයට වර්ධනය වෙනවා. එහෙනම් මේ විදිහට තමයි අපි සිරුර වර්ධනය වීමකට ලක් වෙනවා කියලා කියන්නේ. ඉතින් මේ ආකාරයට අපිට විභාජන ක්‍රම දෙකක් හඳුනා ගන්නට පුළුවන්. එකක් අනූනන විභාජනය, දෙවන එක ඌනන විභාජනය. එතන මේ වචන දෙකේ අර්ථය පොඩ්ඩක් බලන්න විමසලා අනූනන කියන්නේ අඩු නොවන කියන එක. ඒ කියන්නේ වර්ණ දේහ සංඛ්‍යාව අඩු වෙන්නේ නැති විදිහට නව සෛල ඇතිවීමේ ක්‍රියාවලිය අනූනන විභාජනය. සෛලයක් තුල තිබෙන වර්ණ දේහ සංඛ්‍යාව අඩු වෙන විදිහට සෛල විභාජනය වන ක්‍රියාවලිය නැත්නම් නව සෛල ඇති වෙන ක්‍රියාවලිය ඌනන විභාජනය. එහෙනම් අපි මෙන්න මේ විභාජන ක්‍රම දෙක තමයි මේ විභාජන ක්‍රම දෙක පිළිබඳව ඊටාම සරලව ඔබේ මේ පාඩමේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි බලමු දෛහික සෛලයක. ඒ කියන්නේ දේහයේ තියෙන සාමාන්‍ය සෛලයක තිබෙන වර්ණ දේහ සංඛ්‍යාව 2n කියලා. දැන් අපි ගත්තොත් අපේ ශරීරයේ තිබෙන වර්ණ දේහ සංඛ්‍යාව 46ක්. එහෙනම් එහි n අගය කියන්නේ 23. ඒකට 23 ඒවා දෙකක් තමයි දෛහික සෛලයක අඩංගු වර්ණ දේහ සංඛ්‍යාව. ජන්මානු සෛලයක අඩංගු වර්ණ දේහ සංඛ්‍යාව වෙන්නේ n. එහෙමනම් අනූන විභාජනය සහ ඌන විභාජන අවස්ථාවලදී වර්ණ දේහ සංඛ්‍යා කොයි ආකාරයකට ඊළඟ දුහිතෘ සෛලයට බෙදලා යනවද කියන එක පිළිබඳව අපි සරල අධ්‍යයනයක් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට පුතේ දෛහික සෛලයක් කියලා කියන්නේ දේහයේ තිබෙන සාමාන්‍ය සෛලයක්. ජන්මානු සෛලයක් කියලා කියන්නේ පරිණත ජීවියෙක් තුල පවතින ඩිම්බ සෛල. එහෙම නැත්නම් ශුක්‍රාණු සෛල වලට තමයි කියන්නේ අපි ජන්මානු සෛල කියලා. අනූන විභාජනයේදී මාතෘ සෛලයේ වර්ණ දේහ සංඛ්‍යාව 2n. දුහිතෘ සෛලයකට ලැබෙන වර්ණ දේහ සංඛ්‍යාවත් පුතේ 2n වෙනවා. මාතෘ සෛලයේ වර්ණ දේහ 46ක් තියෙනවා නම් එය බෙදීමෙන් පස්සේ දුහිතෘ සෛලයට, ඒ කියන්නේ අලුතෙන් ඇතිවන සෛලයේ තියෙන වර්ණ දේහ සංඛ්‍යාවත් මව් සෛලයේ තිබුණු වර්ණ දේහ සංඛ්‍යාවටම සමාන වෙනවා. ඌන විභාජනයේදී වෙන්නේ
මාතෘ සෛලයේ තිබුණු වර්ණ දේහ සංඛ්‍යාව 2යි එන්නම් ද්විතෘ සෛලයේ තිබෙන වර්ණ දේහ සංඛ්‍යාව n බවට පත් වෙනවා. එහෙනම් මෙන්න මේ ක්‍රියාවලි දෙක තමයි පුතේ සරලව ඔබේ පන්තියේදී ඌන නිභාජනය සහ අනූන නිභාජනය විදිහට හඳුන්වනවා. එතකොට අපි මේ 2න් n බවට පත්වන යාන්ත්‍රණය මේ ශ්‍රේණියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඉතා සරලව මම ඔබට කියලා දුන්නොත් අපේ වර්ණ දේහ 46ක් තියෙනවා. මේ 46 තුල තියෙන්නේ එකම සමාන ස්වරූපයේ වර්ණ දේහ යුගල් 23. මතක තියාගන්න යුගල් 23. එතකොට අපි කිව්වා මේවා ජන්මානුසෛල වලින් මවගෙන් සහ පියාගෙන් ලැබෙන ඩිම්බ සහ ශුක්‍රානුසෛල වලින් ලැබෙන වර්ණ දේහ යුගලයක් විදිහට තමයි අපි මේ සලකන්නේ 2n කියලා. එහෙනම් ඒවා හඳුන්වනවා සමජාත වර්ණ දේහ කියලා. සමජාත වර්ණ දේහයක් කියන්නේ හැඩයෙන් ප්‍රමාණයෙන් සහ එහි අඩංගු ලක්ෂණ වලින් සමාන සෛල. සමාන වර්ණ දේහ. එතකොට අපේ දෛහික සෛලයක තිබෙනවා නම් වර්ණ දේහ 46ක්. මේ 46 තියෙන්නේ සමාන ආකාරයේ තිබෙන වර්ණ දේහ යුගල් 23. දැන් ඌන නිභාජනයේදී වෙන්නේ මොකද්ද මේ යුගලයක තිබෙන වර්ණ දේහ දෙක සෛල දෙකකට වෙන්නේ. ඊට පස්සේ නැවත මේ සෛලය අනූන නිභාජනයකට ලක් වෙලා ඒ කියන්නේ තවදුරටත් අඩු වෙන්නේ නැති විදිහට දෙකට බෙදිලා මේ සෛල දෙකක් බවට පත් වෙනවා. ඒක වෙන්නේ කොහොමද? මේ දැන් අපි 46ක් නම් මෙතන තිබ්බ මෙතෙන්ට එනකොට 23ක් වෙනවා. මේ 23 නැවත සමාන ලෙස බෙදෙන්නේ කොහොමද? සරලව හැඳින්වුවොත් මේ හැම වර්ණ දේහයක්ම දෙකට මැද්දෙන් පැලෙනවා. දෙකට මැද්දෙන් පැලිලා ඒ පැලුම් දෙක සෛල දෙකට වෙන්නේ. එතකොට නැවත ඉතිරි කොටස වර්ධනය කරගන්නවා. ඒ විදිහට තමයි සාමාන්‍යයෙන් වර්ණ දේහ සංඛ්‍යාව අඩු නොවන විදිහට එහෙම නැත්නම් අනූනන විදිහට සෛල බෙදෙනවා කියලා කියන්නේ. ඉතින් ඔබ මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. මොකක්ද? ඌන නිභාජනයේදී එක මාතෘ සෛලයකින් ද්විතෘ සෛල 4ක් හැදෙනවා. හැබැයි මෙන්න මේ ද්විතෘ සෛල නැවත විභාජනයට ලක් වෙන්නේ නැත. මේ තියෙන ඩිම්බ මාතෘ සෛලයක් නම් මේ තමයි ඩිම්බ සෛලයක්. ඩිම්බ සෛලයක් නැවත විභාජනයට ලක් වෙන්නේ නැහැ. මේ තියෙන ශුක්‍රාණු මාතෘ සෛලයක් නම් මේ තියෙන ශුක්‍රාණු සෛලයක්. ශුක්‍රාණු සෛලයක් නැවත විභාජනයට ලක්වන්නේ නැහැ. සාමාන්‍ය ශරීරයේ සෛලයක් වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් නොවන විදිහට සෛල දෙකක් බවට පත් වෙනවා. මෙන්න මේ සෛලය නැවත මාතෘ සෛලයක් ලෙස ක්‍රියා කරලා නැවත සෛල දෙකක් බවට පත් වෙනවා. ඒ සෛල නැවත මාතෘ සෛල බවට පත් වෙලා නැවත සෛල දෙකක් බවට පත් වෙනවා. මේ විදිහට අඛණ්ඩව මාතෘ සෛල වලින් ද්විතෘ සෛල යුගලය බැගින් නිර්මාණය වීමක් සිද්ධ වෙනවා. ඒ තමයි අනූන නිභාජනයේදී සෛල බෙදෙන ආකාරය. ඉතින් අපි බලමු මේ අනූන නිභාජනය අපිට වැදගත් වෙන්නේ කොයි ආකාරයකටද කියලා. හරිද? එකක් තමයි බහුසෛලික ජීවීන්ගේ දේහ වර්ධනය සඳහා අපිට වැදගත් වෙනවා. ඒ කියන්නේ ඔබ මම කාලයත් සමග වර්ධනය වෙන්නේ මේ අනූන නිභාජනය කියන සංසිද්ධිය නිසා. අලිංගික ප්‍රජනන ක්‍රමයක් විදිහට අනූන නිභාජනය වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් පැරමේසියම් ඔය වගේ ඒකසෛලික ජීවීන් ප්‍රජනනය සිදු වෙන්නේ මෙන්න මේ විදිහට අනූන නිභාජනය මගින් අපි ඉදිරි පාඩමකදී පිළිබඳව කතා කරමු. ඊළඟට තුවාලයක් හැදුනහම තුවාලේ හොඳ වෙන්නේ පුතේ එතන තියෙන සෛල මේ විදිහට බෙදීමට ලක්වීම නිසා. මරුණු සෛල වෙනුවට නව සෛල හැදෙන්නේ මෙන්න මේ විදිහට. අපි දන්නවා අපි වර්ධනය වෙනකොට අපේ සෛල සම මතු පිට තියෙන සෛල මැරෙන්නට ඕන. එහෙම නැත්නම් අපිව විශාල වෙන්නට බෑ. බොහෝ විට අපි ඔය නානකොට තදින් අතුල්ලලා කුණු කියලා ගැලවෙන්නේ හැමේ උඩින්ම තියෙන මරුණු සෛල. අද නම් හුඟක් කුණු ගියාක ඔහොම කුණු යන්න අපේ ශරීරවල වල තට්ටු කුණු නෑ. ඔය ගැලවෙන්නේ මතු පිට තියෙන සෛල. ඒවා මරුණු සෛල. ඒකට ඒවා වෙනුවට නව සෛල හැදිලා තමයි නැත්තම් සම කියන ස්තරය
අඛණ්ඩව පැවතින. ඊළඟ ඌණ නිභාජනයේ වැදගත් වන ආකාර පොඩ්ඩක් අපි සාකච්ඡා කරමු. පරම්පරාවෙන් පරම්පරාවට වර්ණ දේහ සංඛ්‍යාව නියතව තබා ගැනීමට අපිට ඌණ නිභාජනය වැදගත් වෙනවා. ඒ කියන්නේ පුතේ මවගේ තිබෙන වර්ණ දේහ සංඛ්‍යාව 46ක්, පියාගේ තිබෙන වර්ණ දේහ සංඛ්‍යාව 46ක්. ඒ අනුව ඊළඟ පරම්පරාවට වර්ණ දේහ සංඛ්‍යාව දෙගුණ වෙන්නේ නැතුව ජන්මාණු වලට එනකොට වර්ණ දේහ අඩක් වෙලා නැවත ජන්මාණු දෙකක් එකිනෙක සම්බන්ධ වෙනකොට නැවත වර්ණ දේහ සංඛ්‍යාව 46ක් බවට පත් වෙනවා. මේ ආකාරයට අපි කියනවා පරම්පරාවෙන් පරම්පරාවට වර්ණ දේහ සංඛ්‍යාව නියතව තබා ගන්නවා කියලා. ඊළඟ වර්ණ දේහවල තියෙන වෙනස් වීම. එහෙම නැත්නම් ඔය සෛල විභාජනයේදී ඌණ නිභාජනයේදී සෛලවල වර්ණ දේහ එකකින් අනික් සෛලයට බෙදෙනකොට පොඩි පොඩි කොටස් ගැලවී වෙන් වෙන්නට පුළුවන්. මෙන්න මේ ගැලවීම නිසා ඊට අදාළව පවත්නා ශාරීරික ලක්ෂණ අඩුවීම වැඩිවීම හෝ වෙනස් වීම සිදු වෙන්නට පුළුවන්. අන්න ඒක අපිට පරිණාමයේදී වැදගත් වෙනවා. එහෙමනම් ඌණ නිභාජනය අනුන් නිභාජනය අපි එකිනෙක සංසන්දනය කළොත් ඌණ නිභාජනය සිදු වෙන්නේ ද්විගුණ සෛලවල විතරයි. අනුන නිභාජනය ඒක ගුණ සෛලවලත් ද්විගුණ සෛලවලත් සිදු වෙනවා. ඔබ දන්නවා ජන්මාණු හැදෙන්නේ මාතෘ සෛලවල. එහෙනම් මාතෘ සෛලය ජන්මාණු සෛලයේ බවට පත් වෙනකොට ද්විගුණික සෛලය ඒක ගුණික සෛලයක් බවට පත් වෙනවා. ඔබට නැවත අවබෝධ කරගන්න නැවත මතක් කරන්න මම ඌණ නිභාජනයේ පියවරක් විදිහට දැක්වුවා. ඒක ගුණ සෛල හැදිලා ඒ ඒක ගුණ සෛලය නැවත අනුන නිභාජනයට ලක් වෙනවා. එහෙනම් ඒක ගුණ සෛලවලත් අනුන නිභාජනයක් අපි හඳුනා ගන්නවා. ඌණ නිභාජනයකදී විභාජනය වන අවස්ථා දෙකක් තියෙනවා. පළමු අවස්ථාවේදී වර්ණ දේහ අඩු වෙනවා. දෙවන අවස්ථාවේදී වර්ණ දේහ සංඛ්‍යාව අඩු වෙන්නේ නැහැ. හැබැයි අනුන විභාජනයේ තියෙන එක අවස්ථාවයි වර්ණ දේහ සංඛ්‍යාව අඩු වෙන්නේ නැහැ. තිබෙන සෛලයෙන් නව සෛල දෙකක් හදනවා. විභාජනයේ අවසානයේ හැදෙනවා ඌණ නිභාජනයේදී එක් මාතෘ සෛලයකින් දුහිතෘ සෛල 4ක්. අනුන් නිභාජනයේදී හැදෙන්නේ පුතේ එක මාතෘ සෛලයකින් දුහිතෘ සෛල 2යි. ඒ වගේම මාතෘ සෛලයට සාපේක්ෂව දුහිතෘ සෛලයේ වර්ණ දේහ සංඛ්‍යාව අඩක් බවට පත් වෙනා ඌණ නිභාජනයේදී අනුන නිභාජනයේදී එම සංඛ්‍යාව සමානව පවතිනවා. ඒ කියන්නේ මාතෘ සෛලයේ තිබ්බ වර්ණ දේහ සංඛ්‍යාව එසේම පවතිනවා දුහිතෘ සෛලයේ. ප්‍රභේදන හට ගැනීමක් සිදු වෙනවා ඌණ නිභාජනයේදී. කියන්නේ නව ලක්ෂණ සහිත ජීවියෙක් ඊළඟ පරම්පරාවේදී ඇති වෙන්නට පුළුවන්. නමුත් අනුන් නිභාජනයේදී එසේ සිද්ධ වෙන්නේ නැහැ. දුහිතෘ සෛලයේ මාතෘ සෛලයට සමානතාවය දක්වන්නේ අඩුවෙන් ඌණ නිභාජනය සිදුවීම නිසා. නමුත් අනුන් නිභාජනයේදී මාතෘ සෛලයට ලැබෙන දුහිතෘ සෛලය බොහෝ විට සමානයි. එහෙම නැත්නම් සර්ව සම වෙන්නට හැකියාවක් තිබෙනවා. ඉතින් මෙන්න මේ කරුණ ටික තමයි පුතේ මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්නේ. නිරීක්ෂණ මගින් ශාක සෛලයක් සත්ව සෛලයකින් වෙන් කර හඳුනා ගන්න, අන්වීක්ෂය භාවිතා කරලා දර්ශීය සෛලය කියන සංකල්පය තේරුම් ගන්න, දර්ශීය සෛලයක ඇති ප්‍රධාන කොටස් ටික නම් කරන්න, ශාක සෛලයක හා සත්ව සෛලයක ඇති වෙනස්කම් විස්තර කරන්න, ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලය කියලා පිළිගන්න, ඒ වගේම සෛල ඉන්ද්‍රිකාවල ව්‍යුහමය හා කෘත්‍යමය සම්බන්ධතා සරලව දක්වන්න. සෛල ඉන්ද්‍රිකාවල ව්‍යුහමය හා කෘත්‍යමය සම්බන්ධතා සරලව දක්වන්න, සෛල වර්ධනය සහ සෛල විභාජනය කියන කරුණු දෙක පැහැදිලි කරන්න. ඒ වගේම ඔබ අධ්‍යයනය කළා සෛල විභාජනය සිදුවන ආකාර දෙකක්, ඌණ නිභාජනය සහ අනුන් නිභාජනය. එතකොට මෙන්න මේ ඌණ නිභාජනයත් අනුන් නිභාජනයත් අපිට කොයිතරම් වැදගත් වෙනවද කියන එක පිළිබඳව නිදසුන් සහිතව දක්වන්නට පුළුවන් වෙන්නට ඕන. ඉතින් ඌණ නිභාජනය සහ අනුන් නිභාජනය එකිනෙක සංසන්දනය කරලා යම් තොරතුරක් අපිට ඉදිරිපත් කරන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඒ වගේම සෛල ඉන්ද්‍රිකා පියවි ඇසට නොපෙනෙන අන්වීක්ෂීය බව පිළිගන්නට ඔබට හැකි වෙන්නට ඕනේ. ඉතින්
ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලයේ විදිහට සෛලයේ කාර්යභාරය අගය කරන්නට හැකි වෙන්නට. එහෙනම් මෙන්න මේ කරුණු ටික තමයි අපි මේ පාඩමේදී සාකච්ඡා කළේ. බහුවර්ණ සරල ප්‍රශ්න කීපයක් තියෙනවා. බලමු උත්තර දෙන්න පුළුවන්ද කියලා. කියන්න බලන්න ප්‍රශ්නේ කියලා උත්තරේ. ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය කුමක්ද? 1. සෛලය සෛලයේ ජීව ක්‍රියා පාලනය කිරීමට සිදුවන ඉන්ද්‍රියකාව කුමක්ද? න්‍යෂ්ටිය න්‍යෂ්ටිය. හරිතලව තුළ සිදුවන ජෛව රසායනික ක්‍රියාවලිය කුමක්ද? 2. ප්‍රපාසංශ්ලේෂණය තත්ත්ව සෛලයක බාහිරින්ම පිහිටා ඇති ව්‍යුහය කුමක්ද? 4. සෛල පටලය සෛලයක වර්ණදේහ පිහිටා ඇත්තේ කුමන ඉන්ද්‍රිකාව තුළද? 3. න්‍යෂ්ටිය A හා B රූපවල දක්වා ඇති සෛලගත ඉන්ද්‍රියකා මගින් ඉටු කෙරෙන මෙහෙයන් පිළිවෙලින් දැක්වූ විට නිවැරදි පිළිතුර කුමක්ද? 1. ප්‍රෝටීන් නිපදවීම හා ශ්‍රාවීය කෘත්‍ය ශාක සෛල වල ඇති ව්‍යුහ කීපයක් පහත දැක්වේ. A න්‍යෂ්ටිය, B සෛල බිත්තිය, C හරිත ලව, D විශාල මධ්‍යරික්තය. ඒවයින් ශාක සෛල වල පමණක් තිබිය හැකි ව්‍යුහ මොනවාද? ඒවායින් ශාක සෛලවල පමණක් තිබිය හැකි ව්‍යුහ මොනවාද? න්‍යෂ්ටිය ශාක සත්ත්ව සෛල දෙකේම තියෙනවා. සෛල බිත්තිය තියෙන්නේ ශාක සෛලවල පමණයි. හරිතලව තියෙන්නේ ශාක සෛලවල පමණයි. විශාල මධ්‍යරික්තක තියෙන්නේ ශාක සෛලවල පමණයි. සෛල විභාජනය සම්බන්ධයෙන් ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. මාතෘ සෛලයෙන් රුහිතෘ සෛල දෙකක් සෑදෙයි. හරිද ඒක? මාතෘ සෛල දැන් මේ වාගේ ප්‍රශ්නයකට උත්තර ලියද්දී ඔබ එක් ප්‍රකාශයක් ඒ කියවලා එය හරිද වැරදිද කියලා ඉන්න ඕනේ. පැරදි. මාතෘ සෛලයෙන් රුහිතෘ සෛල 4ක් සෑදෙයි. හරි. ද්විගුණික සෛලයකින් ඒකගුණික සෛලයක් සෑදෙයි. හරි. B හා C පමණයි. එහෙනම් ඔන්න නිවැරදි. සෛල දාසන මේ න්‍යෂ්ටිය හරිතලව රික්තකය සෛල බිත්තිය ශාක හා සත්ත්ව සෛලය නම් කරන්න. මේක මොකද්ද මේක මොකද්ද? වර්ණ ගැන්වූ කොපුල් සෛල. ඒක ලූණු සිවියේ සෛල. වර්ණ ගැන්වූ ලූණු සිවියේ සෛල. ඒක ශාක සෛල. එහෙමනම් ශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය කියන පාඩමේ තොරතුරු ටික මෙතනින් අපිට අවසන් කරන්නට හැකියාවක් තිබෙනවා. ඒ වගේම පුතේ මෙතනින් අපිට පළමු වාරයේ තිබෙන පාඩම් ටික අවසන් වෙනවා.